හොඳයි අද දවසේදී අපි තවත් සෞඛ්‍යමය කතා බහකට ඒ වගේම වෛද්‍ය විද්‍යාත්මක කතා බහකට යමු වෙනට සූදානම් වෙනවා. හේමාස් රෝහල් අනුග්‍රහයෙන් අද දවසේ මේ කතා බහේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම මේ පුරස්ති ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවෙන්න පුළුවන් රෝගී තත්ත්ව, ඒවායේ තියෙන සංකුලතාවයන් සහ ඒවායේ නම් කිසි දෙයකට මගහැරලා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න හැකියාවක් තියෙනවද? ඔන්න ඔය කාරණා අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සඳහා අප සමග අද දවසේදී එකතු වන්නේ මුත්‍රා රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංග වික්‍රමාරච්චි මහතා. අපි ඔබ බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. අයිබෝන්. ඉස්ලාම් පොඩ්ඩක්ම මේ පුරස්ති ග්‍රන්ථි කියන්නේ මොකක්ද කියලා. මොකද අපි බහුලව කතා කරන අවයවයක් නොවන නිසා මේ. ඔව් මම හිතන්නේ ආමන්ත්‍රණ වඩා ලේසියි අපි මේක පින්තූරයක් ආදරෙන් පැහැදිලි කරනවා නම් පුරස්ති ග්‍රන්ථිය කියන්නේ පිරිමින්ගේ මුත්‍රාශයට පහරින් පිහිටලා තියෙන ග්‍රන්ථියක්. මෙතෙන්දී මුත්‍රා මාර්ගයේ මුල් කොටස මේ ග්‍රන්ථිය මැදින් තමයි ගමන් කරන්නේ. එතකොට පිරිමින්ගේ වයසට යනකොට මේ පුරස්ති ග්‍රන්ථිය වෙනස්කම් ඇති වෙනවා. මෙතෙන්දී බහුතරයක් අයගේ මේක පිළිකාන්මය නොවන තත්වයක්. නමුත් සුළුතරයකගේ පිළිකාමය තත්වයක් වෙන්නත් පුළුවන්. එතකොට මේ වෙනස්කම් ඇතිවීමේදී මෙතනින් මුත්‍රා මාර්ගයට යම්කිසි තෙරපීමක් ඇති වෙන්න පුළුවන්. මෙතනදී ඔබට පේනවා මුත්‍රාශය ඉහළින් පිහිටලා තියෙනවා. ඊට පල්ලෙහාම පුරස්ති ග්‍රන්ථිය මැදින් තමයි මුත්‍රා මාර්ගය ගමන් කරන්නේ. එතකොට අපි ඊළඟ රූපෙදී බැලුවොත් පෙනෙයි නෝමල් සාමාන්‍ය පුජ්‍යලයේගේ සහ පුරස්ති ග්‍රන්ථියෙන් තෙරපීමක් ඇති වුනහම ඇතිවන තත්ත්වය. එතකොට තෙරපීමක් ඇති වුනහම මේ මුත්‍රා ගමනයේ අවහිරතාවයක් ඇති වෙන හින්දා තමයි රෝග ලක්ෂණ බොහෝ විට මතුවෙන්නේ. එතකොට මෙතෙන්දී මතුවෙන රෝග ලක්ෂණ ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි මේ මුත්‍රා ගමනයේ අවහිරතාවයේ හින්දා මූලිකව මතුවෙන රෝග ලක්ෂණ. එතෙන්දී වැදගත් ඒවා තමයි මුත්‍රා වේගය අඩු වෙන්න පුළුවන්. මුත්‍රා කරන්න සෑහෙන මේ වෙහෙසක් දරන්න වෙන්න පුළුවන්, තෙරපීමක් ඇති කරන්න වෙන්න පුළුවන්. මුත්‍රා කරන්න ගියාම කඩින් කඩ මුත්‍රා කිරීමත් අපි දකින්න ලැබෙන රෝග ලක්ෂණයක්. අන්තිමට මුත්‍රා කළා ඉවර වුණාම තව ඉතුරුයි වගේ දැනෙනවා රෝගීන්ට. දෙවෙනි කාරණේ තමයි මේ අපේ ඇඟ හරිම මේ අපූර්ව දෙයක්. හැම වෙලෙම ඇඟ උත්සාහ කරන්නේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඇඟෙන්ම ප්‍රශ්නේ මග අරගෙන උත්සාහ කරනවා. එතකොට මේ අවහිරතාවයත් එක්ක මුත්‍රාශය උත්සාහ කරනවා මේ අවහිරතාවය මග අරගන්න. ඒ අවස්ථාවේදී මුත්‍රාශය වැඩිපුර වැඩ කරන හින්දා ඇතිවෙන රෝග ලක්ෂණ තියෙනවා. නිතර මුත්‍රා පහ වීම, රෑ මැද නිින්දෙන් අවදි වෙනවා මුත්‍රා පහ කරන්න. ඊළඟට මුත්‍රා කරන්න අවශ්‍ය කියලා දැනුණුත් පාලනය කරගන්න අමාරුයි, තා ඉක්මනින් යන්න ඕනේ. මේ වගේ රෝග ලක්ෂණත් එන්න පුළුවන්. දැන් මේ කියපු දේවල් බලවට පස්සේ කෙනෙකුට හිතන්න පුළුවන් මේක ඉතින් භයානක දෙයක් නෑ නේ, ඔක සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න පුළුවන් නේ කියලා. ඒ නිසා මේ පුරස්ති ග්‍රන්ථියේ ඔය කිව්වා වූ ප්‍රශ්න ඇති වෙනකොට ඒකත් එක්ක ඇති වෙන පුළුවන් සංකුලතාවයන් තියෙනවා. ඔව්. පළවෙනි කාරණේ තමයි ඔබ කියපු කාරණේ යම් තාක් දුරකට ඇත්ත බහුතරයක් පුජ්‍යලින්ට මේක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. ඒකත් එක්ක ජීවත් වෙන්න පුළුවන් රෝග ලක්ෂණ ඉතාම මද වශයෙන් තියෙන්නේ. තවත් සමහරු ඉන්නවා රෝග ලක්ෂණ ඉතා තදට එනවා. ඒගොල්ලන්ගේ එදිනෙදා කාර්යබහුල කාර්යත්වයේ දෙන්න අමාරුයි. ඒක හරි බාධාවක් වෙන අවස්ථා තියෙනවා. ඒක එකක්. දෙවෙනි කාරණේ තමයි සංකුලතා තමයි මුත්‍රා හිස් වෙන්නේ නැති හින්දා. මුත්‍රා හැම වෙලෙම මුත්‍රාශය රැඳෙනවා. මේ රැඳෙන මුත්‍රා ප්‍රමාණයත් එක්ක ඒගොල්ලන්ගේ ඇති වෙන්න පුළුවන් මුත්‍රා ආසාදන නිතර සමහර වෙලාවට. ඊළඟට සමහරෙකුට එකපාරට මුත්‍රා කරගන්න බැරුව අපි කියන මුත්‍රා අඩස්සිය කියලා. ඒ වගේ අවස්ථාවක් ඇති වෙලා තද වේදනාවක් එක්ක හදිසි අවස්ථාවක් විදිහට රෝහලකට යන්න සිද්ධ වෙන්න පුළුවන්. ඊළඟට කාලයක් යනකොට මුත්‍රාශය ගල් ඇතිවීම. මම මේ කතා කරන මුත්‍රාශය ගල් වකුගඩු වල ඇති වෙන ගල් වලට වඩා වෙනස්. ඔව් ඒතර මුත්‍රාශය ගල් ඇති වෙන්න පුළුවන්. ඊළඟට වැදගත්ම දේ තමයි මුත්‍රා ගොඩාක් රැඳෙන්න පටන් ගත්තාම මුත්‍රාශය මේ රැඳෙන මුත්‍රා ප්‍රමාණයත් එක්ක ඇති වෙන ප්‍රෙෂර් එක පීඩනයත් එක්ක වකුගඩු වලට කලාතුරකින් බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ රෝගියෙක්ගේ වකුගඩු අකර්මණතාවයකටත් යන්න පුළුවන් මේක මූලිකව හඳුනාගත්තේ නැත්නම්. ඒ වගේ වෙලාවට මේක වැදගත්ම රෝග ලක්ෂණයක් තමයි අපි දැනුවත් වෙන්න ඕනේ. එහෙම ලොකු පීඩනයකින් මුත්‍රා රැඳෙන අයට එකපාරට හදිස්සියෙම රැයට නිින්දෙන් නොදෙනි මුත්‍රා පහවීම ඇති වෙන්න පුළුවන්. ඒ වගේ රෝග ලක්ෂණයක් තියෙනවා නම් ඒක කිසිම වෙලාවක පැකිලෙන්න ලැජ්ජාවකට කාරණයක් නෙමෙයි. වහාම වෛද්‍යවරයෙකුට පෙන්නලා ඒකට ප්‍රතිකාරයක් යොදා ගන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඔබ මුලදී කිව්වා මේ පුරස්ති ග්‍රන්ථිය පිරිමින් වයසට යාමත් එක්ක යම් කිසි විදිහක වෙනස් වීමකට ඇති වෙනවා. වෙනස් වීමත් එක්ක තමයි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ කියලා. ඉතින් වයසට යන හැම කෙනෙකුටම මෙහෙම වෙනවද නැත්නම් මෙහෙම වෙන්න විශේෂ හේතුවක් තියෙනවද? නෝ අඩු වැඩි තරමින් හුඟක් අයගේ මේක වෙනවා. නමුත් එකම දේ ගොඩක් අයගේ මේක අපි දැනගන්න වෙන්නේ නැහැ. එකක් රෝග ලක්ෂණ නැති හින්දා ඒගොල්ලන්ට බාධාවක් නැති හින්දා. නමුත් සමහරුන්ගේ තමයි මේක ප්‍රධාන වශයෙන් මතුවෙන්නේ. ඉතින් මේකෙදී හේතු කිව්වහම එකක් තමයි පිරිමි හෝමෝන. ඒක තමයි ප්‍රධානම කාරණය. ටෙස්ටොස්ටෙරෝන් හෝමෝන් එක ආශ්‍රිතව තමයි පුරස්ති ග්‍රන්ථි වර්ධනය අඩු වැඩි තරමින් සිද්ධ වෙන්නේ. ඒතර මේක ඇති වෙන වෙනස්කම් වලටත් ඒ හෝමෝන වල බලපෑම බොහොම වැදගත්.
ඊළඟට අද අපි මේ කතා කරන මෙටබොලික් සින්ඩ්‍රෝම් කියන එක අපේ කැම බීම ස්ථූලතාවය, දියවැඩියාව මේ ආශ්‍රිතවත් දැන් හොයාගෙන තියෙනවා ප්‍රොස්ටේට් ග්‍රන්ථියට මේ ඇතිවෙන රෝගවලට බලපෑමක් තියෙනවා කියලා. ඊට පස්සේ මේ පුරස්ථි ග්‍රන්ථිය ඇතිවෙනා වූ ප්‍රශ්න ප්‍රජනන ක්‍රියාවලියට සහ ලිංගික ක්‍රියාවලියට බලපෑමක් ඇති වෙනවද කියලා? කෙලින්ම බලපෑමක් ඇති නොවෙන්න පුළුවන්. හේතුව අපි සාමාන්‍යයෙන් මේ ප්‍රශ්නේ ගොඩක් වෙලාවට දකින්නේ වයසට යනකොට. අවුරුදු 50 60 පෙන්නට පස්සේ. ඉතින් ඒ අවස්ථාවේදී ප්‍රජනනය ගැනදී එල්වෙන බලපෑම බොහොම අඩුයි. නමුත් සමහර වෙලාවට මේක හින්දාම නෙමෙයි. නමුත් සමහර රෝගීන් ඉන්නවා මේ කාරණයක් එක්කම ලිංගික ප්‍රාණවත් වීමේ දුර්වලතාව ඇති වෙන්න පුළුවන්. නමුත් මේකේ බලපෑමක් නෙමෙයි. අපි කියන හුඟක් වෙලාවට ඇසෝසියේෂන් මේකත් එක්ක සමගාමීව තියෙන කාරණයක් වෙන්න පුළුවන්. මෑත කාලේදී අපි පුරස්ථි ග්‍රන්ථියේ ප්‍රශ්න පිළිබඳව වැඩිපුර අහනවා. ඉස්සරට වඩා අපි පුංචි කාලේ මම හිතන්නේ පුරස්ථි ග්‍රන්ථිය ගැනවත් අපි එච්චර අවධානයක් යොමු කරේ නැහැ. අධ්‍යාපන ලැබෙන කාලේදී. නමුත් අද පුරස්ථි ග්‍රන්ථිය ගැන වැඩියෙන් රෝග අහන්න ලැබෙනවා, පිළික අහන්න ලැබෙනවා. මේකට හේතුව මොකද්ද ඔබ හිතන විදිහට? මෙතනදී කාරණා දෙකක් තියෙනවා. එකක් මේ සාමාන්‍ය අපි කියනවා මේ තත්ත්වයක් එක්ක අපි හුඟක් දැනුවත් කලින්ට වඩා. අපිට හුඟක් වෙලාවට දැන් මේ වැඩසටහන මේක උදාහරණයක්. එතකොට රෝගීන් ඉන්ටර්නෙට් එකකින් වෙන්න පුළුවන් ඒ වගේ දැනුවත් වෙලා හින්දා හුඟක් වෙලාවට ඒ ගැන හොයන්න උනන්දු වෙනවා. පළවෙනි කාරණය. දෙවෙනි කාරණේ වෛද්‍ය විද්‍යාවත් දියුණුයි දැන්. වෛද්‍ය විද්‍යාවත් එක්කත් අපි අලුත් පරීක්ෂණ ඒවත් එක්ක මේ වගේ රෝග තත්ත්ව හොයාගන්න පුළුවන්. තුන්වෙනි කාරණේ තමයි සමහර වෙලාවට අපේ මේ ජීවන තත්ත්වයක් එක්ක ඒව ඇති වෙන වෙනස්කම් එක ආහාර පාන පුරුදුත් එක්ක සමහර රෝග වලට ඇතිවීමේ ප්‍රවණතාවය දැන් වැඩි වෙන්න පුළුවන්. හොඳයි. මේකට මොනවද කරන්න පුළුවන්? ප්‍රතිකාර මොනවද? වළක්වා ගන්න කොහොමද? කතා කරමු විරාමයෙන් පස්සේ. මේ තවත් හේමාස් රෝහලේ පණිවිඩය. දැන් ඔබ ඉස්සෙල්ලා සඳහන් කළා වූ රෝග ලක්ෂණ තියෙන දහස් ගණනක් අහගෙන ඇති, බලාගෙන ඇති. ඒ අය කොහොමද මේකට ප්‍රතිකාර සඳහා යමු වෙන්නේ කියලා කියමු. හුඟක් වෙලාවට දැන් අද ලංකාවේ නම් ප්‍රධාන රෝහල් වල ආශ්‍රිතව ගොඩක් වෙලාවට මේ සම්බන්ධය උපදෙස් ගන්න පුළුවන් වෛද්‍යමය උපදෙස්. එතෙන්දී වෛද්‍යවරයෙක් ගාවට ගියාම කරන්නේ මූලිකව මේ රෝගියාගේ තියෙන රෝග ලක්ෂණ අපි බලනවා මොනවද තියෙන රෝග ලක්ෂණ කියලා. ඊට පස්සේ ගොඩක් වෙලාවට මූලිකව පරීක්ෂණ කීපයක් කරන්න රෙකමන්ඩ් කරන්න පුළුවන්. එතෙන්දී මූලිකව මුත්‍රා පරීක්ෂණ සහ වැදගත් වෙනවා ගොඩක් වෙලාවට මුත්‍රා වේගයමයින පරීක්ෂණයක්. මෙතෙන්දී රෝගියාට මුත්‍රාශය පිරීලා මුත්‍රා බර ඇතුව ඉන්න අවස්ථාවක පොඩි උපකරණයක් වගේකට මැෂින් එකකට මුත්‍රා කරන්න සලස්සලා අපි ඒකෙදි බලනවා මුත්‍රා වේගය සාමාන්‍යද එහෙම නැත්නම් දුර්වලයිද කියලා. ඒක වැදගත්. දෙවෙනි කාරණේ තමයි ස්කෑන් එක. ස්කෑන් පරීක්ෂාවකදී අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එක මම කියන්නේ. ඒකෙදි අපිට බලන්න පුළුවන් මුත්‍රාශය ඇති වෙච්ච වෙනස්කම්, මුත්‍රා රැඳෙනවද, ඉතුරු වෙනවද, පුරස්ථි ග්‍රන්ථියේ සයිස් එක. ඒක විශාල වීමක් තියනවද එහෙම නැත්නම් සාමාන්‍ය සයිස් එකද? සහ මෙතනදී වැදගත් කාරණයක් ඇත්තටම කියන්න ඕනේ දැන් මේ ගොඩක් වෙලාවට අපේ රෝගීන් සහ වෛද්‍යවරු අතරත් තියෙන මතයක් තමයි මේ ප්‍රශ්නයක් ඇති වෙන්න විශාල වීමම වැදගත් කියලා. එහෙමම නෑ. සමහර වෙලාවට සමහර රෝගීන් ඉන්නවා පුරස්ථි ග්‍රන්ථියේ සයිස් එක එහෙම නැත්නම් ප්‍රමාණය ඉතා කුඩයි. නමුත් තෙරපීම අවහිරතාවය ගොඩක් වැඩි. ඒ වගේම රෝගීන් ඉන්නවා විශාල පුරස්ථි ග්‍රන්ථි තියෙන කිසිම අවහිරතාවයක් නෑ, කිසිම සංකුලතාවයක් රෝග ලක්ෂණයක් නෑ. ඒකින්ද අපි ප්‍රතිකාර කිරීමේදී මේ ප්‍රමාණය සයිස් එක කියන එකට එච්චරම ප්‍රමුඛත්වයක් දෙන්නේ නැහැ. කොච්චර දුරට අවහිරතාවයක් රෝග ලක්ෂණ සංකුලතා තියෙනවද කියන එක තමයි වැදගත් වෙන්නේ. මෙහිදී මොනවද තියෙන ප්‍රතිකාර? කියන්නේ ශල්‍යමය ප්‍රතිකාර විතරයිද නැත්නම් බෙහෙත් ප්‍රතිකාරත් තියෙනවද? ඔව් නෑ. ඇත්තටම මේකෙදී මූලිකව කරන්නේ අපි හිතමු ඊටාම සුළු වශයෙන් මද වශයෙන් රෝග ලක්ෂණ තියෙන කෙනෙක්. අපි හිතමු යම් කෙනෙකුට රාත්‍රියේ නිතර අවදි වෙන්න වෙනවා කියලා මුත්‍රා කරන්න. ඉතින් ඒ වගේ කෙනෙකුට සමහර වෙලාවට අපි හවස 6න් 7න් පස්සේ ගන්න දියර ප්‍රමාණය අඩු කරන්න කිව්වොත්, රැයට කෝපි එකක් තේ එකක් බොනවා නිදා ගන්න කලින් ඒක නවත්තන්න කිව්වොත් ගොඩක් වෙලාවට රෝග ලක්ෂණ වලින් මිදෙන්න පුළුවන්. නමුත් ඒ රෝග ලක්ෂණ වලින් මිදීම ප්‍රමාණවත්ද? ඔව් ඇත්තටම ඉතින් එතෙන්දී රෝග ලක්ෂණ වලින් මිදීම සහ අපි ස්කෑන් පරීක්ෂණ ඒවෙන් තහවුරු කර ගන්නවා ලොකු ප්‍රශ්නයක් නැහැ කියලා. ඉතින් මේ වගේ ලෙඩෙකුට රෝගියෙකුට වෛද්‍ය මේ බෙහෙත් සහ ශල්‍ය කර්මයක් අවශ්‍ය නොවෙන්න පුළුවන්. නමුත් බහුතරයක් රෝගීන්ට සිද්ධ වෙනවා ගොඩක් වෙලාවට බෙහෙත්. මෙතෙන්දී අපි කරන්නේ බෙහෙත් වර්ග වලින් කරන්නේ මේ පුරස්ථි ග්‍රන්ථිය ළඟ හිල් කළා මුත්‍රා ගමන පහසු කරන එක. ඒ සඳහා විවිධ බෙහෙත් වර්ග තියෙනවා. ඒකේ ක්‍රියාකාරීත්වය බෙහෙත් වර්ගද ශල්‍ය කර්මද? නෑ බෙහෙත් වර්ග තියෙනවා මූලිකවම. ඔව්. එතෙන්දී ඊළඟට අපි උත්සාහ කරන්නේ දෙවෙනි පියවර තමයි බෙහෙත් වලින් මේක පාලනය කරන්න බලන එක. ඉතින් බෙහෙත් වලින් පාලනය වෙනවා නම් මුත්‍රා ගමන හොඳ නම් රෝග පාලන ලක්ෂණ හොඳට පාලනය වෙලා තියෙනවා නම් එතෙන්දිත් අපි කරන්නේ මේ වගේ රෝගීන්ව කාලකට සැරයක් මුත්‍රා වේගය ස්කෑන් පරීක්ෂණ ඒවත් එක්ක චෙක් කරලා පරීක්ෂා කරලා බලන එක තමයි කරන්නේ. ඊළඟට මේකෙදී තව බරපතල ප්‍රතිකාර වලට යමු වෙන අවස්ථාවල් තියෙනවා. ඔව්. මෙතෙන්දී දැන් සමහරු ඉන්නවා ගොඩක් වෙලාවට බෙහෙත් වලින් සහ මේ අනික් චර්යා වෙනස්කම් වලින් රෝග ලක්ෂණ පාලනය වෙන්නේ නැහැ. ඊටත් තදට රෝග ලක්ෂණ තියෙන අය. එහෙම අයට තුන්වෙනි පියවරක් විදිහට ශල්‍ය කර්මයකට යොමු වෙන්න වෙනවා. එහෙම නැත්නම් තව කොටසක් ඉන්නවා. මම කලින් කියපු සංකුලතාවපු.
එකක් මුත්‍රාශය රැඳෙනවා හිස් වෙන්නේ, දෙවෙනි එක වකුගඩු වලට බලපෑමක් තියෙන්න පුළුවන්, මුත්‍රාශය ගල් තියෙන්න පුළුවන්. මේ වගේ රෝග ලක්ෂණ ප්‍රශ්න සංකුලතා තියෙන අයටත් බෙහෙත් වලින් ලොකු ප්‍රයෝජනයක් නැහැ. ඒගොල්ලන්ට අනිවාර්යයෙන්ම ශල්‍ය කර්මයකට යොමු වෙන්න පුළුවන්. ඊළඟට මේ දිවි පැවැත්ම ඔස්සේ පුළුවන් ද මේ පුරස්ථ ග්‍රන්ථියේ ඇතිවෙන තියෙන සංකුලතාවයන් වළක්වා ගන්න? ඔව්, මෙතන වළක්වා ගැනීම කතා කළාම මූලික කාරණේ තමයි ආපහු අපි එන්නේ අර මූලිකම සිද්ධාන්තයට අපේ යහපත් සෞඛ්‍ය පුරුදු කියන එක. ආහාර පාන ක්‍රියාකාරීත්වය, එතකොට මේ අපේ අස්තුලතාවය අඩු කරගන්න, ශරීර ව්‍යායාම, ඒ වගේ දේවල් වලින් නැවුම් ආහාර හුඟක් වෙලාවට මේ කෘත්‍රිම ආහාර වලට නැතුව ඒ වගේ කාරණා වලින් අපි හිම හොඳ සෞඛ්‍ය පුරුදු තියෙනවා නම් පුරස්ථ ග්‍රන්ථි ප්‍රශ්න යම් තාක් දුරකට අඩු කරගන්න පුළුවන් වෙයි. ඒ වගේම මේ මුත්‍රාශය සහ ඒ ආශ්‍රිත අවයව ගැන කතා කරන හැම වෙලේම වෛද්‍යවරු කියන දෙයක් තමයි හොඳට වතුර බොන්න කියලා. මේ වතුර බීමත් පුරස්ථ ග්‍රන්ථියේ ප්‍රශ්න වලට විසඳුමක්ද? ඔව්, වතුර බොන එක ඇත්තටම පුරස්ථ ග්‍රන්ථියට බලපාන්න පුළුවන් කොහොමත් හොඳ පුරුද්දක්. එතෙන්දී අපි කියනවා මේ හුඟක් වතුර බොන්න නෙමෙයි, අවශ්‍ය පමණට වතුර බොන්න. හොඳම සාධකය තමයි මුත්‍රාවල පාට ඊටා ලා පාටට තියෙනවා නම් ඒ කියන්නේ ඔබ අවශ්‍ය ප්‍රමාණයෙන් වතුර පාවිච්චි කරනවා. සාමාන්‍ය පුද්ගලයෙක් ලිටර 2.5ක් 3ක් දවසකට ගන්න එක සෑහීමකටපත් වෙන්න පුළුවන්. සහ වැදගත්ම එක අනික තමයි මුත්‍රා වේලාවට හිස් කරන එක. අනවශ්‍ය විදිහට ගොඩක් වෙලා තෙරපගෙන ඉන්නේ නැතුව සාමාන්‍ය පුද්ගලයෙක් පැය 3කට සැරයක් විතර මුත්‍රා කරනවා නම් ඒක සාමාන්‍ය තත්ත්වයක්. එතකොට මේක ප්‍රතිකාර බොහොම ඔබ කියන විදිහට සාමාන්‍ය ප්‍රතිකාර ඔස්සේ මේ තත්ත්වයෙන් මිදෙන්නට පුළුවන්. වෙන්න පුළුවන්. ඒ නිසා සංගවිලා ඉන්න අවශ්‍ය නැහැ. ඇවිල්ලා ප්‍රතිකාර ගන්න එක තමයි වැදගත් වෙන්නේ. හොඳයි, බොහොමත්ම ස්තුතියි. අද දවසේ අපි කතා කළේ මීට පෙර කතා නොකරපු මාතෘකාවක් මේ වැඩසටහන් මාලාව ඔස්සේ. ඒ තමයි අපි පුරස්ථ ග්‍රන්ථිය ඇති වෙන්න පුළුවන් සංකුලතාවයන් සහ එයට ප්‍රතිකාර ගත යුතු ආකාරය පිළිබඳ මේ කතා බහ සඳහා අපිත් සමග එකතු වුණේ මුත්‍රා රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංග වික්‍රමාරච්චි මහතා.